තෙරුවන් සරණයි. අදත් අභිධර්ම පාඩම ආරම්භ කිරීමටයි සූදානම් වන්නේ. හැම දිනකටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අපි අද පාඩම ආරම්භ කරමු. ළමයිට ඇහෙනවද? ළමයිට ඇහෙනවද? එහෙමයි හාමුදුරුවනේ. හරි. එවනම් අපි පාඩම ආරම්භ කරමු. අපේ යෙසරේ පොඩි කාර්මික දෝෂයක් නිසා පාඩම විනාඩි 5ක් විතර තියෙද්දි නවත්තන්න සිද්ධ වුණා. අපේ විශේෂයෙන් ගිය සතියේ අපි පාඩමක් කළේ චෛසික පාඩමේ සෝබන රාශියේ සෝබන සාධාරණ 19. සෝබන සාධාරණ 19 තමයි කරලා නවත්තලා විරති චෛතසික 3 අප්පමඤ්ඤා චෛතසික 2 පඤ්ඤා චෛතසිකය කියන මේ චෛතසික අවසන් කිරීමට සූදානම් වෙච්ච අවස්ථාවේ තමයි කාර්මික දෝෂයක් ඇති වෙලා අපි විනාඩි 5ක් 10ක් තියෙද්දී අපි පාඩම නැවැත්තුවේ. ඒ නිසා අද පාඩම අපි අද පටන් ගන්නවා විරති චෛතසික 3. විරති චෛතසික 3යි. අන්නේ විරති චෛතසික 3න් තමයි අද පාඩම පටන් ගන්න. ලියා ගන්න විරති චෛතසික 3. විරති චෛතසික 3 පිළිබඳව තමයි අද පාඩම. විරති කියලා කියන්නේ වැළකීම. විරති කියලා කියන්නේ වැළකෙනවා. විරති කියන්නේ වැළකීම. නොකර හැරීම, නොකිරීම, වැළකීම. ඔන්න විරති කියන එකේ තේරුම. එතකොට අපි දැනගන්න ඕනේ මොන වෙන්ද වැළකෙන්නේ. මොන වෙන්ද අපි වැළකෙන්න ඕන කියන බව අපි දැනගන්න ඕන. එතකොට ඔන්න තේරෙවි ළමයිට විරති කියන එකේ තේරුම. විරති කියන්නේ කාය දුස්චරිතෙන් හා වාග් දුස්චරිතෙන් වැළකීම. කාය වාග් දුස්චරිතයන්ගෙන් වැළකීම. ඔන්න හොඳට මතක තියාගන්න. විරති කියන්නේ වැළකීම. වැළකෙන්නේ මොන වෙන්ද? කාය වාග්. කාය වාග් කියන මෙන්න මේ වැරදි වලින් කයින් සිද්ධ වෙන වැරදි, වාග් කියන්නේ වචනයෙන් සිද්ධ වෙන වැරදි වලින් වෙන්වීම තමයි මෙතන විරති කියලා කියන්නේ. විරති තියෙන එකවත් තුනක්. විරති චෛතසික තුනක් තියෙනවානේ. විරති චෛතසික තුන ළමයි තුනක් තියෙනවා. මෙන්න සම්මා වාචා. සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව. සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව. විරති කියන්නේ වැළකීම. ඒ වැළකෙනකොට සම්මා වාචාව, සම්මා කම්මන්තේ, සම්මා ආජීව නිකම්ම සිද්ධ වෙනවා.
අපි බලමු වාචා. වාචා. ලියා ගන්න මෙහෙම. යහපත් වචනයෙන් යුක්ත වීම. යහපත් වචනයෙන් යුක්ත වීම සම්මා වාචා. යහපත් වචනයෙන් යුක්ත වීම. යහපත් කතාවෙන් යුක්ත වීම කියලා තමයි. යහපත් වචන එහෙම නැත්නම් යහපත් කතාවෙන් යුක්ත වීම සම්මා වාචා නම් වේ. එහිදී වාක් දුස්චරිතයෙන් වැළකීම. වාක් දුස්චරිතයෙන් වැළකීම. දුස්චරිතයෙන් වැළකීම. වාක් දුස්චරිතයෙන් වැළකීම. තවත් විස්තර කරලා ලියන්න පුළුවන් පුතේ දුවේ. වචනයෙන් සිදුවන දුසිරිත හතරකි. වචනයෙන් සිදුවන දුසිරිත හතරකි. වචනයෙන් සිද්ධ වෙනවා වැරදි හතරක්. දුෂ්චරිත. ඒ වචනයෙන් සිද්ධ වෙන දුසිරිත හතරෙන් විරති වැළකීම තමයි මෙතෙන්දී කියන්නේ සම්මා වාචා. ඔලමයි දන්නවා වචනයෙන් සිද්ධ වෙන කතා කරනකොට එහෙම නැත්නම් වචනයෙන් සිද්ධ වෙන වැරදි මොනවද කියලා. මොනවද? බොරු කීම, කේලාම් කීම, පරුෂ වචන කීම, හිස් වචන. බොරු කීමෙන් වැළකීම විරතිය. කේලම් කීමෙන් වැළකීම විරතිය. පරුෂ වචනෙන් වැළකීම විරතිය. හිස් වචනෙන් වැළකීම විරතිය. වැළකීම. දැන් ඔක අභිධර්මාර්ථ සංග්‍රහයේ තියෙන සම්මා වදන්ති ඒතායිති සම්මා වාචා. ඒක ඉතින් ළමයිට අවශ්‍ය කරන්නේ නැහැ. අභිධර්මාර්ථ සංග්‍රහයේ තියෙන එක බුදුහාමුදුරුවෝ දේශනා කරන සම්මා වදන්ති ඒතායති සම්මා වාචා. යහපත් කතාවේ යුක්ත වීම සම්මා වාචා නම් වේ. කෙටියෙන් මතක තියාගන්න දුවේ පුතේ. කෙටියෙන් මතක තියාගන්න. කයෙන් සිද්ධ වෙන වැරදි වලින් වැළකීම. කයෙන් සිද්ධ වෙන වැරදි වලින් වැළකීම සම්මා වාචා. දැන් මෙතන නෙවෙයි ඕන තැනක ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙනවනේ සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියලා තියෙනවා. එතෙන්දි මේ තුනම තමයි. මේ දුෂ්චරිතයන්ගෙන් බොරු කීම, කේලම් කීම, පරුෂ වචන කීම, වැඩ කරන්නේ නැති හිස් වචන කතා කිරීම සම්මා වාචා. එයින් ඈත් වීම. එයින් වැළකීම. විරතිය. එයින් වැළකීම. ඔන්න. සම්මා කම්මන්ත. සම්මා කම්මන්ත. සම්මා කම්මන්ත.
කාය දුස්චරිතයෙන් වැළකීම. කාය දුස්චරිතයෙන් අරක වාග් දුස්චරිතයෙන් කාය දුස්චරිතයෙන් වැළකීම. කාය දුස්චරිතයෙන් වැළකීම. යහපත් ක්‍රියාවල යෙදීම. යහපත් ක්‍රියාවල යෙදීම. සම්මා කම්මන්ත. පුතේ වේ කයින් සිද්ධ වන අකුසල් තුනක් තියෙනවා. කයින් සිද්ධ වන අකුසල්. කයින් සිද්ධ වන අකුසල්. කයින් සිද්ධ වන අකුසල් තුනක් තියෙනවා. එක සතුන් මැරීම. මේවා අහනවා. සතුන් මැරීම. චොරකම් කිරීම. කාම මිත්‍යාචාරය. කාම මිත්‍යාචාරය. අන්න සම්මා කම්මන්ත යහපත් ක්‍රියාවෙන් යුක්ත වීම. කාය දුස්චරිතයෙන් වැළකීම. කොයි ආකාරයෙන් කිව්වත් කමන්නේ. යහපත් ක්‍රියාවෙන් යුක්ත වීම. කාය දුස්චරිතයෙන් වැළකීම සම්මා කම්මන්ත. අර කයින් සිදුවන අකුසල් තුනක් තියෙනවා. කයින් සිදුවන අකුසල් තුනක් තියෙනවා. සතුන් මැරීම, තොරකම් කිරීම, කාම මිත්‍යාචාරය. අන්න දැන් ළමයි තුන්දොරක් තියෙනවනේ. සිත, කාය, වචනේ තුන්දොර. සිත, කාය, වචනේ. මේකට කියනනේ තුන්දොර කියලා. දොරවල් තුනක් නේ. කුසල අකුසල ඇතුල් වෙන්නේ පිට වෙන්නේ නිසානේ මේකට තුන්දොර කියලා කියන්නේ. ඈ දැන් අපි දන්නවා කයින් සිදුවන අකුසල දන්නවා, වචනෙන් සිදුවන අකුසල දන්නවා. සිතෙන් සිදුවන අකුසල මොනවද? සිතෙන් සිදුවන අකුසල මොනවද? මනසෙන් සිදුවන අකුසල මොනවද පුතේ? අවිද්‍යාව. අවිද්‍යා. හරි. අනිත් දෙක අවිද්‍යාවේ ව්‍යාපාදෝ මිච්ඡා දිට්ඨි. අවිද්‍යා. අවිද්‍යාවේ ව්‍යාපාදය. ඒක දැනගෙන තියන්න. මිත්‍යා දෘෂ්ටිය. දැන් අවශ්‍ය නැතුණා දැන් සිතෙන් සිද්ධ වෙන කුසල් දන්නවා, අකුසල් දන්නවා, වචනේ සිද්ධ වෙන අකුසල් දන්නවා. මෙන්න සිතෙන් සිද්ධ වෙන අවිද්‍යාව. අවිද්‍යාව කියලා කියන්නේ දැඩි ලෝභය. මේ පුතේ අභිඥා කියලා කියන්නේ දැඩි ලෝභය. ව්‍යාපාදේ කියලා කියන්නේ අනුන්න සේවා. අනුන්න සේවා, අනුන්ට අයහපතක් වේවා කියන ප්‍රාර්ථනාව. අවිද්‍යාව කියලා කියන්නේ දැඩි ලෝභය. ව්‍යාපාදේ කියලා කියන්නේ අනුන්න සේවා. මිත්‍යා දෘෂ්ටිය කියලා කියන්නේ වැරදි අදහස්නේ. මිත්‍යා කියලා කියන්නේ වැරදි දෘෂ්ටි දෙකක් තියෙනවානේ. සම්මා දිට්ඨි, මිත්‍යා දිට්ඨි. මෙතන මිත්‍යා දෘෂ්ටිය කියලා කියන්නේ වැරදි කියනවා. දැන් තේරෙන්නේ නැති ළමයිට විරති තුනයි. විරති කියන්නේ වැළකීම. මොනවෙන් වැළකීමද? කාය දුස්චරිතයෙන්, වාග් දුස්චරිතයෙන් වැළකීම. එතකොට විරති චෛතසික තුනක් තියෙනවා. සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව.
එතකොට මෙතෙන්දී කියලා දුන්නා සම්මා වාචා කියලා කියන්නේ යහපත් වචනේ යුක්ත වීම. එහෙම නැත්නම් කතා කරනකොට යහපත් කතාවෙන් යුක්ත වීම කියලා වාග් දුෂ්චරිතයෙන් වැළකීම. එතකොට වචනෙන් සිදුවන අකුසල් හතරක් තියෙනවා. බොරු කීම, කේලම් කීම, පරුෂ වචන කීම, හිස් වචන කතා කිරීම කියලා. ඒ වයින් වැළකීම කියලා කිව්වා. සම්මා කම්මන්ත කියලා කියන්නේ යහපත් ක්‍රියාව, කර්මාන්තනේ යහපත් ක්‍රියාවනේ. එතකොට කාය දුෂ්චරිතයෙන් වැළකීම, යහපත් ක්‍රියාවෙන් යුක්ත වීම සම්මා කම්මන්තයි. කයින් සිද්ධ වෙනවා කුසල තුනක් කියලා කිව්වා. සතුන් මැරීම, සොරකම් කිරීම, කාම මිත්‍යාචාරය. ඒකල මම ළමයිට අද කියලා දුන්නා සිතින්, කයින්, වචනෙන් කියන මේ තුන්දරින්ම සිද්ධ වෙන අකුසල්. ඔය සිතින්, කයින්, වචනෙන් සිද්ධ වෙන කුසල් තමයි මේවයි විරුද්ධ පැත්ත. ඒකත් හොඳට මතක තියාගන්න. දස කුසල් කියනවා, දස අකුසල් කියනවා. දස කුසල් කියනවා. ඒ වගේම දස අකුසල්. දස කුසල් වල විරුද්ධ වචනේ දස අකුසල්. ඊළඟට සම්මා ආජීව. ඒකත් ලියාගන්න. සම්මා ආජීව. සම්මා කියන්නේ යහපත් බව දන්නවනේ. ආජීව යනු කියන්නේ දිවි පැවැත. ආජීව කියන්නේ දුවේ පුතේ දිවි පැවැත්ම. සම්මා ආජීව කියන්නේ යහපත් දිවි පැවැත්ම. මෙහෙම ලියන්න. ඉහත සඳහන් කළ ප්‍රාණඝාත ආදී. ඉහත සඳහන් කළ ප්‍රාණඝාත ආදී දුසිරිත 7 වචනෙන් සිදුවන අකුසල් 4යි. වචනෙන් සිදුවන අකුසල් 4යි. සිතින් සිද්ධ වෙන වචනෙන් සිද්ධ වෙන අකුසල් 4යි. ඒ වගේම කයින් සිද්ධ වෙන අකුසල් 3යි. මේ 7 දුසිරිත 7 ජීවත් වීම සඳහාවත් නොකිරීම සම්මා ජීවයයි. සම්මා ආජීවයයි. ඒකට සම්මා ආජීව කියලා කියන්නේ යහපත් දිවි පැවැත්ම. යහපත් දිවි පැවැත්ම කියලා කියන්නේ හොඳට ජීවත් වෙනවා කියන එකනේ. එතකොට අර කයින් සිද්ධ වෙන ඒ වගේම වචනෙන් සිද්ධ වෙන අකුසල් 7 ජීවත් වීම සඳහා ආජීවයේ ජීවත් වීම සඳහා නොකිරීම. තවත් තියෙනවා යහපත්. ඒකට තවත් මෙහෙම ලියා ගන්න පුළුවන්. ජීවත් වීම සඳහා ජීවිකාව ගෙන යාම සඳහා එහෙම නැත්නම් ජීවිකාව ගෙන යාම සඳහා රැවටීම, කපටිකම, වංචාව, නැති ගුණ පෙන්වීම, ජීවත් වීම සඳහා පවණකට රවටනවා. ඒ රැවටීම, ඒ වගේම කපටිකම් කරනවා. ඒ වගේම වංචා කරනවා. ඒ වගේම Taman තුල නැති ගුණ පෙන්වනවා. අන්න මේ ආදී දේ නොකිරීම සම්මා ජීවයි. දැන් මම ආකාර දෙකකින් විග්‍රහ කරා ළමයිට. සම්මා ජීවය යනුකන යහපත් දිවි පැවැත්මයි. එතකොට කයින් සිද්ධ වෙන, වචනෙන් සිද්ධ වෙන අකුසල් 7 ජීවත් වීම සඳහා යොදා නොගැනීමත්, රැවටීම, කපටිකම, වංචාව, නැතිගුණ පෙන්වීම ආදිය නොකිරීම තමයි
සම්මා ආජීව කියලා කියන්නේ. ඔන්න විරති චෛතසික 3. විරති චෛතසික 3. ඊළඟට ලියා ගන්න අපමඤ්ඤා චෛතසික 2. විරති චෛතසික තේරුණාද පුතේ? විරති චෛතසික 3 තේරුණාද? විරති චෛතසික 3 තේරුණාද? කවුරු නැද්ද ළමයි? ළමයි 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 හාමුදුරුවනේ මොකද ඇහෙන්නේ නැද්ද කියනේවා? ඇහෙන්නේ නැද්ද කියනේවා? ඇහෙනවා. කතා නැති නිසා මම ඇහුවේ පුතේ. දැන් මේ ටික තේරුණාද? තේරුණා හාමුදුරුවනේ. ඔව් අපමඤ්ඤා චෛතසික 2. අපමඤ්ඤා 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 මොනවද කියපේ? සතර බ්‍රහ්ම විහර. සතර බ්‍රහ්ම විහරණ මොනවද? මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා. මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා. මේවට කියනවා සතර බ්‍රහ්ම විහාර නැත්නම් සතර බ්‍රහ්ම විහරණ. හරිද? අන්න. එතකොට අපමඤ්ඤා චෛතසික 2යි. අපමඤ්ඤා චෛතසික 2 තමයි කරුණා මුදිතා. කරුණාවයි මුදිතාවයි. සතර බ්‍රහ්ම විවරණ, සතර බ්‍රහ්ම විහාර මේ හතරේ අපමඤ්ඤා වලට ඇවිල්ලා තියෙනවා කරුණාවයි මුදිතාවයි. ඒ නිසා මේ අපමඤ්ඤා දෙකට තියෙනවා විහාර කියලා. මට සතර බ්‍රහ්ම විහාර කිව්වත් කමක් නෑ. ඒක වැරදිත් නෑ. එතකොට මේ දෙක ගත්තේ නැත්තේ ඇයි? මේ දෙක ගත්තේ නැත්තේ ඇයි? සතර බ්‍රහ්ම විහාර මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා. අපමඤ්ඤා දෙකට ඇවිල්ලා තියෙන කරුණා මුදිතා. ඇයි එහෙනම් මේ අභිධර්මයේ මෙත්තා උපේක්ඛා කියන මේ දෙක අරගෙන නැත්තේ ඇයි කියලා හිතන්න බැරිද? ඔය ළමයිට ප්‍රශ්නයක් මම හිතන්න දෙයක් මම කිව්වේ ප්‍රශ්නයක් නෙවෙයි හිතන්න ප්‍රශ්නයක් ගැන කිව්වේ මම. හොඳට අහුම්කම් දෙන්න. අපමඤ්ඤා දෙකයි කරුණා මුදිතා දැන් මේවට විහාර කියලා කියනවා සතර බ්‍රහ්ම විහාර කියලා කිව්වට කමක් නැහැ මේවට. අර සතර බ්‍රහ්ම නම් මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා. නමුත් මෙතෙන්දී අභිධර්මයේදී අරන් තියෙන්නේ කරුණා සහ මුදිතා පමණයි. ළමයි මේක ගත්තේ නැති හේතුව තමයි ළමයි මහන්සි කරන්න හොඳ නැහැ පුංචි මොල්ලේ. ඒ ගැන වැඩි අවධානයක් යොමු කරන්න හොඳ නැහැ. මම කියන්නම් මෙහෙම. එතකොට මේක ගත්තේ නැති හේතුව පුතේ. ගත්තේ නැති හේතුව
දැන් අපි මෙතන මේ අභිධර්මයේ කරගෙන එනකොට අපිට මේ මෙත්තා කොයිදී හරි හම්බ වෙලා තියෙනවා. උපේක්ඛා කොයිදී හරි අපිට හම්බ වෙලා තියෙනවා. චිත්ත කාණ්ඩයේදී හෝ වේවා චෛතසික කාණ්ඩයේදී. චිත්ත කාණ්ඩයේදී හෝ වේවා චෛතසික කාණ්ඩයේදී මෙත්තා කියන එකත් උපේක්ඛා කියන එකත් අපිට හම්බ වෙලා තියෙනවා මේ දෙකම. මේ මෙත්තා උපේක්ඛා කියන දෙක අපිට හම්බ වෙච්ච නිසා දේශනාවේදී මේ සතර බ්‍රහ්ම විහාර වලින් මෙත්තා උපේක්ඛා කියන දෙක අත්තරලා කරුණා මුදිතා කියන දෙක පමණක් අපමඤ්ඤා චෛතසික දෙකට අරගෙන තිනවා. ඔන්න ඕකයි දුවේ පුතේ හේතුව. දැන් ඔය ඇත්තන්ට ඔය ළමයිට ඔය දුවලා පුතාලට තේරෙනවා ඇති. අපමඤ්ඤා දෙකයි කරුණා මුදිතා. අරගෙන මේකට විහාර සතර බ්‍රහ්ම විහාර කියලා කියනවා. මේක සතරක් නැති වුණාට සතර බ්‍රහ්ම විහාර කියලා කියනවා. ඒක සතර බ්‍රහ්ම විහාර නම් ඔය කට්ටිය දැකලා තියෙනවා, අහලා තියෙනවා, ඉගෙනගෙන තියෙනවා. සතර බ්‍රහ්ම විහාර මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා. ඇයි එහෙමනම් මෙතන එහෙම හතර ගත්තා නම් මෙතන නොකියුවේ ඇයි? අපිට මේ මෙත්තා උපේක්ඛා කියන දෙක අභිධර්මයේදී ඔය චිත්තචෛසික දෙකේදී හම්බෙලා තියෙනවා. ඔය ළමයිට අනිවාර්යයෙන්ම ලබන සතියේනකොට මෙත්තා කොහෙදීද හම්බුනේ, උපේක්ඛා කොහෙදීද හම්බුනේ, මේ දෙන්නා කොහෙදීද හම්බුනේ කියන එක ඔය ළමයි හොයාගෙන ඉන්න ඕනේ. ඒක අනිවාර්ය කාරණයක්. මං කියන්නේ නෑ මට නැත්තම් මේක තප්පරෙන් කියන්න පුළුවන්. අපිට මේ මෙත්තා උපේක්ඛා කියන දෙක කොහෙදීද හම්බුනේ? දැන් දැනගෙනත් ඇති සමහර විට පාඩම හොඳට අහුම්කම් දුන්නා නම් මට දැන් කියන්න අවශ්‍යතාවයක් නැහැ. ලබන සතියේ මං අනිවාර්යයෙන්ම මේ කාරණේ ගැන ඔය ළමයිකින් අහන්න. ඉගෙන ගන්නවා කියන්නේ ඒකයි. නැත්නම් මට ඔක් කියලා දෙන්න පුළුවන් මේ කරන වැඩෙන් ඔය ළමයිට වැඩක් නැහැ. ඒක නිසා ඉගෙන ගන්නකොට ආයසරයක් මේක පරිශීලනය කරන්න ඕනේ. දැන් ඒක හොයනකොට ඔය ළමයි ආයසරයක් මේක පාඩම ඉගෙන ගන්න පුළුවන්. නෑ සමහර ළමයි දන්නවත් ඇති. මෙත්තා මෛත්‍රිය කොහෙදද හම්බුනේ? උපේක්ෂාව කොහෙදද හම්බුනේ? එහෙනම් මට ලබන සතියේදී ඔය ළමයි කියන්නේ. එහෙම නැත්නම් මේක දාන්නේ මේකට. ඔය කටක ගෲප් එකට දාන්නේ මෙත්තා මෙතෙන්දී හම්බෙලා තියෙනවා. උපේක්ඛා මෙතෙන්දී හම්බෙලා. මේ යාළුවෝ දෙන්න අපිට කොහොදද හම්බ වුනේ? යාළුවෝ වෙන්නත් පුළුවන් ළමයට විරුද්ධකාර වෙන්නත් බැරි කමක් නෑ. කුසල් වෙන්නත් පුළුවන්, අකුසල් වෙන්නත්. චිත්ත කාණ්ඩයේදී හම්බ වෙන්නත් පුළුවන්, චෛතසික කාණ්ඩයේදී හම්බ වෙන්නත් පුළුවන්. ඊට වැඩි මම ඊට වැඩි කරක් කියන්නේ ඕනේ ලියා ගන්න. ලෝව අප්‍රමාණ වූ සත්‍යයන් අරමුණු කොටගෙන ලෝව අප්‍රමාණ වූ සත්‍යයන් අරමුණු කොටගෙන ලෝව අප්‍රමාණ සත්‍යයන් අරමුණු කොටගෙන පහළවන චෛතසික අප්‍රමාණ සත්‍යං අරමුණු කොටගෙන පහළවන චෛතසික අපමඤ්ඤා නම් වේ. ලෝභ අප්‍රමාණ වූ සත්‍යං අරමුණු කොටගෙන පහළවන චෛතසික අපමඤ්ඤා නම් වේ. ඊයසරේ කාර්මික දෝෂය ඇති වෙච්ච එක හොඳයි කියලා මට දැන් හිතෙනවා. උතේ ගිය සතියේ වුණා නම් විනාඩි 10න් 5න් අපිට මේක කිරීම ලොකු අපහසුතාවයක් වෙනවා. එහෙම වුණා නම් ශීඝ්‍ර ගමනම් භවිෂ්‍යති. ඉක්මනට මං කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා කාර්මික දෝෂේ ඇති උනේ ළමයිට අනුකම්පා කරලා දෝයි මට සැකෙකුත් ඇති වෙනවා. අද එසේ නොවේ වමනේ. එතකොට අප්‍රමාණ වූ සත්‍යං අරමුණු කොටගෙන පහළවන චෛතසික අපමඤ්ඤා. මෙහෙම ලියා ගන්න. මේක හරිය වැදගත් පුතේ. පොඩි අහන්නත් මේ පාඩමට සහභාගී වෙන්න නම් හාමුදුරුවෝට පාඩම් මේක බණකටත් හරියම වටිනවා අභිධර්ම බණේ කියනකොට. බ්‍රහ්ම විහාර නමින්ද හැඳින්වෙන බ්‍රහ්ම විහාර නමින්ද හැඳින්වෙන බ්‍රහ්ම විහාර නමින්ද හැඳින්වෙන
මෙම චෛතසික හතරකි. මෙම චෛතසික හතරකි. දැන් මහා බ්‍රහ්මයාටත් ඇති වෙනවා කියන්නේ මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා. ඈ ධම්මල දාතලටත් ඇති වෙනවනේ දරුවන් කරේ මේ සතර බ්‍රහ්ම විහාර. නදුවේ පුතේ. මහා බ්‍රහ්මයාටත් ඇති වෙනවා කියන්නේ මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා. අම්මල දාතලටත් ඇති වෙනවනේ දරුවන් කරේ. බුදුහාමුදුරන්ට සකල සත්‍යයන් කරේ මේ මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා මේ සතර බ්‍රහ්ම විහාර ඇති වෙනවනේ. ඈ බ්‍රහ්ම විහාර නමින් දැනෙන මේ චෛතසික හතරේ. දැන් ඒක ලියා ගන්න පුළුවන් ඕන නම් මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා යනුවෙන්. මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා යනුවෙන්. දැන් දුවේ පුතේ රූල් දෙකක් ඕකට තියන්න ඕන. ලබන සතියේ ප්‍රයෝජනට ගන්න රූල් දෙකක් අපි උතන ඉතුරු කරගන්න. හේතුව දැන් අපිට මේ මම ඔය ළමයිට ඉගෙන ගන්න මේ හොයාගෙන ඉන්නේ කියලා දුන්නා. එහෙනම් මේ මෙත්තාවයි උපේක්ෂාවයි කොහෙද තියෙන්නේ කියලා. අන්නේ තියෙන තැන ලියා ගන්න රූල් දෙකක් හෝ තුනක් දෙකක් තිබුණත් ඇති. දෙකක් ඉතිරි කරගන්න ඔය ළමයි. මෙත්තා මෙතන තියෙනවා උපේක්ඛා මෙතන තියෙනවා කියලා ඉගෙන ගන්න. මම දැන් එක කියන්නේ නැහැ මට දැන් කියද හැකේ. ඔය ළමයිටත් මොකක් හරි කියවන්න ඉගෙන ගන්න මහන්සි වෙන්න. අල්ලට සිඟාවත් රසනත් කැවිලි කකා නේ. ඒක නිසා ටිකක් මහන්සි වෙන්න ඕනේ. ඉස්සර කාලේ ළමයි කියලා තියෙන රජදරුවන්ගේ රජවරුන්ගේ දරුවෝ මොකද කාවණු 1000ක් ඔළුවේ තියාගෙන හැතැම්ම ගානක් පයින් ගියයි කියනවනේ. ඉගෙන ගන්න අද එහෙම යන්නේ නැහනේ කාර් එකේ එනවා. කාර් තියෙන කට්ටිය 45 කට ගිහලා නැගලා තමයි කාර් එකේ නැගලා යන්නේ. අද අපි එහෙම නැත්නම් අම්මලා තාත්තලා දුක්මාන් කියලා ඉස්කෝල් බස් එකක් හරි ගස්සලා දෙනවා. සෑහෙන මුදලක් නෝ කළා වෙලා. ඉස්සර රජදරුවෝ දිසාපාමොක් ගුරුවරයාගේ මේ ශිල්ප ශාස්ත්‍රයේ ඒ විශ්වවිද්‍යාලයට ගිහිල්ලා තියෙන්නේ. කරේ තියාගෙන මේ කහවණු 1500ක් ඔළුවේ කරේ තියාගෙන පයින් ගිහිල්ලා නැති දුක් විඳලා ඉගෙන ගත්තයි කියලා කියනවා. ඉතින් ඒක නියම ප්‍රයෝජනෙ ගත්තා. අපි ඉතින් කම්පියුටර් එකකට එහෙ ටට්ටබ්බක් ගාලා ඔබනකොට මේවා කරනකොට මොකක්වත් බැරිවෙන ඉන්ටර්නෙට් එකට දාලා හරි අන්න අපි හොයනවා. අපිට මහන්සියක් නෑ අද. ඒක නිසායි මම පොඩ්ඩක් ඔය කට්ටියට මහන්සි වෙන්න මේක සිද්ධ කරන්නට යෙදුණා. එහෙමනම් කරුණා මුදිතා කරුණා කියන එක මේ අපමඤ්ඤා දෙකෙන් කරුණා සහ මුදිතා එක කරුණා දෙක මුදිතා ඔන්න අපමඤ්ඤා දෙක අප්‍රමාණ සත්‍යයන් වෙත පතුරු ආහාර ලබන කරුණු හතරෙන් දෙකක් කරුණා මුදිතා කරුණාමය මුදිතාව කරුණා මුදිතා දැන් කරුණා ලියා ගන්න. කරුණා කියලා ළමයෙකුත් ඉන්නවා දැන් නෑ මේක පාඩමකට සහභාගී වෙලා කමක් නෑ. කරුණා කියලා කියන ළමයා පරදුක්ඛේ සති සාදෝණං හදයන් ඛේදං ජනේතිති කරුණා. පරදුක්ඛේ සති සාදෝණං හදයන් කම්පණං කරෝතිති කරුණා. ඔන්න කරුණා කියන එක විග්‍රහ කරේ ඒක ලියා ගන්න එපා ළමයි. කරුණාව කියලා කියන්නේ අනුන්ගේ දුකේදී සත්පුරුෂයන්ගේ හදවතේ ඇතිවන අනුකම්පාව. අනුන්ගේ දුකේදී
සත්පුරුෂයන්ගේ හදවතේ ඇති වෙන අනුකම්පාව කරුණාවයි. පරදුක්ඛේ සති සාදෝණං හදයන් කම්පණං කරෝති තී කරුණා. පරදුක්ඛේ සති සාදෝණං හදයන් තේදං ජනේති තී කරුණා. එහෙම කියලා කියනවා. දෙකෙන් කොයි ආකාරයෙන් කිව්වත් කමන්නේ නැහැ. පාලි වාක්‍ය ඕනනම් වෙලා මට ලියාගත්තට කමන්නේ. පරදුක්ඛේ සති සාදෝණං හදයන් තේදං ජනේති තී කරුණා. එහෙම නැත්නම් පරදුක්ඛේ සති සාදෝණං හදයන් කම්පණං කරෝති තී කරුණා. අනුන්ගේ දුකේදී සත්පුරුෂයන්ගේ හදවතේ ඇතිවන අනුකම්පාව කරුණාවයි. අනුන් දුකෙන් මුදවාලීමේ කැමැත්ත. අනුන් දුකෙන් මුදවාලීමේදී අනුන් දුකෙන් මුදවාලීමේ කැමැත්ත. ඔන්න ඒක තියෙන කරුණාව. නෑ යම්කිසි කෙනෙක් සත්‍යයක් මිනිහෙක් හෝ වේවා සත්‍යයක් දුකටපත් වෙලා ඉන්නවා නම් දුවේ පුතේ නෑ යම්කිසි සත්‍යයක් දුකටපත් වෙලා ඉන්නවා නම් ඒ දුකෙන් මුදවනවා. ඒ දුකෙන් මුදවනකොට ඇතිවෙන හදවතේ ඇතිවෙන බලවේගය තමයි කරුණාව කියලා කියන්නේ. මෙහෙම කියන්නකෝ. අපි ගමනක් යනකොට ලින්දක මොකේක හරි සතෙක් වැටිලා ඉන්නවා. කුරුල්ලෙක් වැටිලා ඉන්නවා කියන්නේ මොකක් හරි සතෙක් වැටිලා ඉන්නවා කියන්නේ ලින්දක. දිමියෙක් වැටිලා ඉන්නවා කියන්නේ. අපි කරන්නේ ඌ බොහෝම දැක්කම අපිට අපේ ඇති වෙන්නේ අනුකම්පාවක් ඇති වෙන අපේ හදවතට. අපි කරන්නේ මොකද්ද? ඌ ඒක ගොඩ දානවා. බල්ලෙක් ලින්දක වැටලා හිටියොත් එනතන සතෙක් ලින්දක වැටලා හිටියොත් මිනිහෙක් ලින්දක වැටලා හිටියොත් අපි ඒ සත්‍යය මොකේකින් හරි ගොඩ දානවා. ගොඩ දැම්මන් පස්සේ අපට හදවතට ඇති වෙන தත්ත්වය තමයි කරුණාව කියලා තියෙන්නේ. අන්න අනුන්ගේ දුකේදී පිහිට වීම සත්පුරුෂයන්. අන්න. එහෙම නැත්නම් අනුන් දුකකටපත් වෙලා තියෙනකොට ඒ මුදවාලීමේ ඇති කැමැත්ත තමයි. මුදිතා. ඊළඟ එක මුදිතා. තමන්ට යම් සම්පත්තියක් ලැබුණොත් තමන්ට යම් සම්පත්තියක් ලැබුණොත් තමන්ට යම් සම්පත්තියක් ලැබුණොත් සතුටු වන්නාක් මෙන් තමන්ට යම් කිසි සම්පත්තියක් ලැබුණොත් සතුටු වන්නාක් මෙන් අනුන්ට ලැබෙන සැපදක සතුටු වීම. හරි අමාරු දෙයක්. අනුන්ට ලැබෙන සැපදක සතුටු වීම මුදිතාව. අන්න මුදිතාව කියන්නේ. තමන්ට යම්කිසි සැපතක් ලැබුණම සතුටු වෙන්න වගේම අනුන්ට යම්කිසි සැපතක් ලැබෙනකොට හිතේ ඇතිවෙන සැප දැක සතුටු වීම තමයි මුදිතාව කියන්නේ. අනුන්ගේ සම්පත් දෙක සතුටු වීම. ගාම් කෙනෙක් කරන්නේ දුවේ පුතේ අනුන්ගේ සම්පත් දැකලා ඊර්ෂ්‍යා කරනවා. ඊර්ෂ්‍යා කරනවා. සතුටුන බොහොම අඩුයි. ලක්ෂයට එක්කෙනෙක්වත් ඉන්නවද දන්නේ නැහැ. කරන්න ඕන මුදිතාව නම් වෙන්න ඕන මොකද්ද? තමන්ට සම්පත්තියක් දැකලා තමන්ට සම්පත්තියක් ලැබුණම සතුටු වෙන්න වගේ අනුන්ගේ සම්පත් දැකලා සතුටු වීම. ඊර්ෂ්‍යා නොකිරීම. අන්න ඒක තමයි මුදිතාව කියන්නේ. මෘදු බව. මොලක් බව කියන්නේ මෘදු මොලක් බව කියලා කියන්නේ. මොන විශේෂයෙන් මතක තියාගන්න. කරුණාවයි මුදිතාවයි. පරදුක්ඛේ සාදෝණං හදයන් කම්පණං කරෝති इति කරුණා. අනුන්ගේ දුකේදී සත්පුරුෂයන්ගේ හදවතේ ඇතිවන අනුකම්පාව කරුණාව. අනුන්ගේ දුකේදී සත්පුරුෂයන්ගේ හදවතේ ඇතිවෙන අනුකම්පාව කරුණාව. තමන්ට සම්පත්තියක් ලැබුණාම සතුටු වන්නාසේ අනුන්ගේ සම්පත්තිය දැකලා සතුටු වීම තමයි මුදිතාව කියලා කියන්නේ. දැන් ඒකත් තේරෙනවා ඇති. ඊළඟට අන්තිම එක මේකෙන් චෛතසික 52කින් අන්තිම එක තමයි පඤ්ඤා. පඤ්ඤා චෛතසිකය.
මේකෙන් අන්තිම එක තමයි පඤ්ඤාචෛතසිකය. ප්‍රඥා පඤ්ඤා පඤ්ඤා ප්‍රඥාව කියන්නේ නුවණ කියන එකට කෙටියෙන්ම කිව්වා. පඤ්ඤා කියලා කියන්නේ නුවණ. ප්‍රඥාව. ඒක එහෙම දැනගෙන මදි. දැන් සාමාන්‍ය ආදාය ඒක මං කිව්වේ. නුවණ ඒක මදි එහෙම දැනගත්තා. දැන් බුදුහාර මෙහෙම එකක් දේශනා කරලා තියෙනවානේ පුතේ. පඤ්ඤාවන්තස්සායන් ධම්මෝ නායම් ධම්මෝ දුප්පඤ්ඤාස. පඤ්ඤාවන්තස්සායන් ධම්මෝ නායම් ධම්මෝ දුප්පඤ්ඤාස. මම මේ ධර්ම දේශනා කරන්නේ ප්‍රඥාවන්තයන්ට මෝඩයන්ට නෙවෙයි කියලා. මොකද මතක තියාගන්න. පඤ්ඤාවන්තස්සායන් ධම්මෝ නායම් ධම්මෝ දුප්පඤ්ඤාස. මම ධර්ම දේශනා කරන්නේ ප්‍රඥාවන්තයින්ට මෝඩයන්ට නෙවෙයි. උදාහරණක හොඳ වචනයක් නෙවෙයි. උදාහරණ ඔක්කොම වචන හොඳයි. වරදක් නැහැ. මුලත් හොඳයි, මැදත් හොඳයි, අගත් හොඳයි. ආදි කල්යාණම්, මධ්‍යේ කල්යාණම්, පරියෝසానී කල්යාණම්. දැන් ඔය චරද වික්‍රේ චාරිකම් බහුජන හිතාය, බහුජන සුඛාය, අත්තා හිතාය, සුඛාය දේවනුෂ්ඨාන. පස්තක තාපසයන් පළවෙනි ධර්ම දූත පිරිස 69ට ආමන්ත්‍රණය කරලා බුදුහාමර දේශනා කළේ ඕකනේ. ආදි කල්යාණම්, මධ්‍යේ කල්යාණම්, පරියෝසానී කල්යාණම්. මුලත් හොඳයි, මැදත් හොඳයි, අගත් හොඳයි. බුදුහාමරගේ ධර්ම. අපි මොකක් කරේ වැඩ කරොත් එක්ක මුල හොඳ වුණොත් මැද හොඳ නැහැ, අග හොඳ නැහැ. එක්ක අග හොඳ වුණොත් මුල හොඳ නැහැ. අගයි මුලයි දෙකම හොඳ වුණොත් මැද හොඳ නැහැ. එහෙම එකක් තියෙනවා. බුදුහාමගේ ධර්මයේ එහෙම නෙවෙයි. ඔකත් මතකද මේවත් වෙන විචාර ප්‍රශ්න වලට එන බුදුහාමගේ ධර්ම දේශනා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන වැදගත්කම. ඒකට බුදුහාමගේ ධර්මයේ දැන් අවුරුදු 2500 2660 ගානක් දැන් මේ ලෝකයේ පවතින. ඒකට හේතුවක් තමයි ආදි කල්යාණම්, මධ්‍යේ කල්යාණම්, පරියෝසానී කල්යාණම්. කල්ලිකුත් වෙලා නැහැ. කවුරක්වත් බණ අහලා ඉවරලා මේක කල්ලිකුත් වෙච්ච බණක් කියලා නෑනේ. දැන් අපි සබන් කැල්ලක් ගත්තත් පිටිපෙට්ටියක් ගත්තා මොකක් ගත්තත් ඒකේ කල්ලිකුත් වල දිනේ බලනවානේ. බණවල එහෙම බලන්නේ නෑනේ කිව්වේ පුතේ. බණවල බලන්නේ නෑ කල්ලිකුත් වෙච්ච දේ. ඒකට හේතුව තමයි ආදි කල්යාණම්, මධ්‍යේ කල්යාණම්, මුදත් හොඳයි, මැදත් හොඳයි, අගත් හොඳයි. සාත්තම් සබ්බ්‍යංජනං ඔයද අර්ථ සහිතයි, ව්‍යංජන සහිතයි. කිසි කෙනෙකුට මේක නරකයි කියලා විව කරන්න බෑ. එහෙම හේතුව මොකද්ද? පඤ්ඤාවන්තස්සායන් ධම්මෝ. ප්‍රඥාවන්තයන්ට. මේ ප්‍රඥාව කියන එක විග්‍රහ කරන්න කියලා මම මේ ටික ඔය ළමයිට කිව්වේ. එතකොට පඤ්ඤා කියලා කියන්නේ ප්‍රඥාව, නුවණ. දැන් ලියා ගන්න ටික. මෝහයෙන් මිදි. දැන් මම මෝහය කියලා කිව්වා. මෝහය කියලා කියන්නේ මුවා වීම, මුවහත් වීම කියලා අර චෛත්‍යිකයේදී ආවනේ මම එතෙන්දි කිව්වා. මෝහයෙන් මිදි. මෝහයෙන් කඩතුරාව අයින් කරලා මෝහයෙන් මිදි. අමෝහය කියලා කියන්නේ ප්‍රඥාව. මෝහයෙන් මිදි අමෝහය හේවත් ප්‍රඥාව ඇති කර ගැනීම. අමෝහය එවත් ප්‍රඥාව ඇති කර ගැනීම. අමෝහය එවත් ප්‍රඥාව ඇති කර ගැනීම තමයි කියන්නේ. ප්‍රඥාව ඇති කර ගැනීම පඤ්ඤා. දැන් බුදුහාමුදුරු ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ දේශනා කරන්නේ දුවේ පුතේ. බුදුහාමුදුරුවෝ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ අවසන් චක්කං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විද්‍යා උදපාදි ආලෝකෝ උදපාදි කියලා කිව්වා. නේද? පඤ්ඤා උදපාදි ප්‍රඥාව. ප්‍රඥාව මම ඇති කරගත්තා නේ. අමෝහය. අමෝහය දුරු කරලා ඉවරලා මෝහයෙන් මිදිලා ඉවර වෙලා ඔන්න ප්‍රඥාව ඇති කර ගැනීම. දැන් මේකට කියන්නේ විද්‍යාව. විද්‍යාව උදපාදි කියලා මම කිව්වේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ දේශනා කරා කියලා.
විද්‍යාව ඔන්න ප්‍රඥාවට කියන තව නමක් තමයි විද්‍යාව. විද්‍යාව යනුද මේට නම. මොහයෙන් මිදි අමෝහය නැත්නම් ප්‍රඥාව ඇති කර ගැනීම. ඒකට තව නමක් කියනවා විද්‍යාව කියලා. තවත් මේක විග්‍රහ කරන්න පුළුවන් දුවේ පුතේ ලියා ගන්න. අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් අරමුණු අවබෝධ කර ගැනීම. ඔන්න මොකද වැදගත් දෙයක්. අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් අරමුණ අවබෝධ කර ගැනීම. අවබෝධ කර ගැනීම අරමුණ අවබෝධ කර ගැනීම. දැන් බලන්න සරියුත් මොගලන් දෙදෙනා වහන්සේට කෝලිත උපතිස්ස දෙදෙනා වහන්සේට ප්‍රඥාව තිබුණා. මෝහය නැහැ. ප්‍රඥාව තිබුණා. අවබෝධ කර ගැනීම විද්‍යාව තිබුණා. ඒ ධම්මා හේතුප්පබවා තේසං හේතුන් තථාගතෝ ආ කියනකොට අවබෝධ වුණා. දැන් බුදුහාම මං කියන්නේ බුදුහාම දේශනා කළා කියන පඤ්ඤාවන්ත සායන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස කියන. බුදුහාම දේශනා කරේ ප්‍රඥාවන්තයන්ට කියලා කිව්වනේ. නමුත් බුදුහාම ළඟට ආපු එක්කෙනෙක් ළඟටවත් උඹ මෝඩයි. උඹට ධර්මය අවබෝධ කරගන්න බෑ කියලා කොතනකවත් දුවේ පුතේ බුදුහාමුදුරුවෝ පිටත් කළා හරින පලයන් යන්න. ඔයා ප්‍රඥාවන්තයෙක් නෙවෙයි. ඔයා මෝඩයෙක්. ඔයාට ධර්ම අවබෝධ කරගන්න බෑ කියලා බුදුහාමුදුරුවෝ එක්කෙනෙක්වත් පිටත් කළා හරිය තරක් එක ත්‍රිපිටකෙ දිහා කොයි ලෝකයකවත් නැහැ. ඒකට හේතුව තමයි මොකද්ද? මිනිස්සු ඔක්කොම ප්‍රඥාවන්තයි. මිනිස්සු ප්‍රඥාවන්තයි. දැන් බලන්න බුදුහාරංගේ මේ නවතම ධර්මය. බුදුහාරංගේ මේ නවතම ධර්මය අමාරුම චතුරාර්ය සත්‍ය ධර්මය හරි අමාරු අවබෝධ කරගන්න. නමුත් මේක දෙපාරක් කිව්වේ නෑනේ. පස්සක තාපසේ මොකක්වත් ප්‍රශ්න කරන්නේ නෑනේ. අනේ බුදුහාමුදුරනේ අපිට මේක තේරුනේ නෑ. ඒක නිසා මේක තව පාරක් කියන්නේ කියලා කවුරක්වත් කිව්වේ නෑ. දැන් ඔය ව්‍යාප්ත වෙලා ගියානේ. එතකොට මේ පස්සක තාපසේ ඒ රාත් 69 එක්කෙනෙක්වත් කිව්වේ නෑ අපිට තේරුන්නේ නෑ බුදුහාමුදුරනේ. නැවත වාරයක් කියන අතන මොකද්ද මෙතන මොකද්ද කියලා ඇහුවේ නෑ. ඇයි? මිනිස්සු ඔක්කොම ප්‍රඥාවන්තයි. අවබෝධ කර ගැනීමේ ශක්තිය තියෙනවා. ඒ කියන්නේ මිනිස්සු කියන නමක් තියෙන්නේ. ඊළඟට බද්දවග්ගිය කුමාරවරු 30 දෙනෙක් හම්බ වුණා. එයත් අnder ධර්ම දේශනා කරා. එයත් ප්‍රඥාවන්තයෝ. හැමෝම ප්‍රඥාවන්තයෝ බුදුහාමුදුරන්ට හම්බෙලා තියෙනවා. නැත්තම් පොදුවේ කියනවා නම් මිනිස්සු ප්‍රඥාවන්තය. අවබෝධ කර ගැනීමේ හිතන්නේ විමසන්න කරන ශක්තියක් තියෙනවා. අර බාහිරින් එන උපක්ලිට්ඨේ උපක්ලිට්ඨක්. බාහිරින් එන උපක්ලේශ වලින් තමයි මේවා වැහිලා තියෙන්නේ. ඒ කියන්නේ මෝහය නැති කෙන ඉදිරියට යන්න ඕනේ කියලා. ඊළඟට හම්බුණානේ මේ උරුවෙල කාශ්‍යප නදී කාශ්‍යප ගයාපා කාශ්‍යප 3003 දෙනෙක් හම්බුණානේ. එක සැරේනේ ධර්ම දේශනා කරේ දුවේ පුතේ. ඇයි ඒ? ඔක්කොම පඤ්ඤාවන්තයි. අපි ඔක්කොම ප්‍රඥාවන්ත. ඔබත් ප්‍රඥාවන්තයි, මාත් ප්‍රඥාවන්තයි. මුත් අවබෝධ කර ගැනීම දුර්වලතාවය නිසා තමයි. එතකොට ප්‍රඥාව බලවත් කුසල ධර්මයකි. ප්‍රඥාව බලවත් කුසල ධර්මයකි. අන්න. දැන් එතෙන්ද ඇති කියලා මට හිතෙනවා. එදා පාඩම කරා නම් ඔය ටික මෙච්චර දුරට කරනවා කොහොමද? දුව කරන්න බෑ මොකක්ද? අද ඉස්සර කොරායි අතක් දාන්න බෑ කියලා පුරාණේ කතාවක් කියන දෙයක නේද? ඔන්න හරි වැදගත් ඔය ටික. දැන් චෛතසික පිළිබඳව ඔය දූල පුතාලට කියාපුවා තේරුණාද? සමස්ත චෛතසික පිළිබඳව මං අහන්නේ. තේරුණාද? ළමයි තේරුණා. එක ළමයමයි උත්තර දෙන්නේ. හොඳයි. දැන් ඔන්න චිත්ත කාණ්ඩෙත් ඉවරයි. චෛතසික කාණ්ඩේ පිළිබඳව ඔය ළමයිට මම කියලා දුන්නා. චිත්ත කාණ්ඩේ චෛතසික කාණ්ඩේ දෙකම පිළිබඳව ඔය ළමයිට දැන් කියලා දුන්නා. ඊළඟට තියෙන්නේ රූප. ඊළඟට තියෙන්නේ රූප කාණ්ඩ. ඒක ආදී කරනවද?
රූපකාණ්ඩ කරනවාද පැය භාගයක් තියෙනවා කරමු නේද රූපකාණ්ඩෙත් කරලා ඉවර වුණායින් පස්සේ ආයසරයක් මොනින්නම් මම ශීඝ්‍ර ගමනම් භවිෂ්‍යති ඉක්මනට නැවත වාරයක් මේ පාඩම පිළිබඳව මේ හතරම පිළිබඳව චිත්තචෛතසික රූප ඔය තුන පිළිබඳව මම නැවත වාරයක් ඔයාලට කියනවා රූප අද දැන් කරන්නේ රූප रूप रूप रूपतीति रूपम रूपतीति रूपम නමට මතක ඇති ආරම්මන විඥානන ලක්ෂණ චිත්තං අරමුණු දැනගැනීමේ ලක්ෂණයෙන් යුක්ත වූයේ සිතයි අභිධර්මාර්ථ සංග්‍රහයේ විග්‍රහ කරපු ආකාරය ආරම්මන විඥානන ලක්ෂණං චිත්තං අරමුණු දැනගන්නා ලක්ෂණයෙන් යුක්ත වූයේ සිතයි ඊළඟට චෛතසික කිව්වා චේතසිනියුක්තා ධම්මා චේතසිකයි හිතේ ඇතිවන ධර්මියෝ චෛතසිකයි කියෝ ඊළඟට රූපතිති රූපං රූපතිති රූපං චේත උෂ්ණාදීන් විකාර භාවයට පත්වන්නේ රූපයි විකාර භාවයට කියන්නේ වෙනස් වෙනවා සීත උෂ්ණාදීන් වෙනස් භාවයට විකාර භාවයට පත්වන්නේ සීත උෂ්ණාදී විරුද්ධ ප්‍රත්‍යයන් නිසා රූප කියන්නේ සීත උෂ්ණාදී විරුද්ධ ප්‍රත්‍යයන් නිසා විකාරයට හේවත් වෙනසකට භාජනය වන්නේ රූපයයි සීත උෂ්ණාදී විරුද්ධ ප්‍රත්‍යයන් නිසා සීත උෂ්ණාදී විරුද්ධ ප්‍රත්‍ය ඇති වෙනකොට මේකේ වෙනස් වෙනවා විකාරය කියලා කියන්නේ වෙනස් වෙනවනේ දැන් වෙනස් වැඩ කරනකොට මොකද විකාර වැඩ කරන්නේ කියලා අහනවනේ අපෙන් උන අපි වෙනස් වැඩ කරනකොට ගුරුවරුවා මල තාත්තලා වැඩි හිටියොත් මොකද විකාර වැඩ කරන්නේ විකාරයක මැඩ නොකර ඉන්නේ කියලා මේක වෙනස් වෙනවනේ වෙනස් වැඩ කරනකොට ඒ නිසා සීත උෂ්ණාදී විරුද්ධ ප්‍රත්‍යයන් නිසා විකාරයට නැත්තම් වෙනසකට භාජනීය වන්නේ රූපයයි ඔන්න රූප කියන්නේ මොකක්ද කියලා අහුවොත් ඉවරලා ඔය දුවලට පුතාලට දෙන්න හැකි දිය යුතු හොඳම පිළිතුර තමයි සීත උෂ්ණාදී විරුද්ධ ප්‍රත්‍යයන් නිසා විකාරයට හේවත් වෙනසකට භාජනය වන්නේ රූපයයි අපි ධර්මාර්ථ සංග්‍රහය නම් ඉතින් අපි කියලා කියනවා රූපතිති භවන් රූපං විකාරපච්චයේ සති රූප රූපං තථා රූපං පරියාපන්නතෝ පරං කිය. එච්චර දුරට ඕනේ නෑ මතක තියාගන්න. සීත උෂ්ණාදී විරුද්ධ ප්‍රත්‍යයන් නිසා විකාරයට හේවත් වෙනසකට පත්වන්නේ රූපයි රූපකීති රූපං. රූපකීති රූපං රූප කියනවා කියුවා 28ක් රූපය විග්‍රහ කරලා බෙදලා කොටස් කරලා දෙනවා 28කට රූපය කොටස් 28කට බෙදා දක්වා ඇත චිත්තකාණ්ඩේ චිත්ත 89 චෛතසික කාණ්ඩේ චෛතසික 52යි රූපකාණ්ඩේ රූප 28යි ඔන්න
මේ වගේ ඔක්කොම හරි දැන්. මේක තමයි දැන් වැරදිලා තියෙන්නේ. ඈ ඕකදී දවස් දෙක තුනක් කරනකොට ඒකත් හරියනවා. ඈ හරියන්න තමයි ඕන හොරදින්නේ නේ. දැනගෙන ගියොත් හරි. අන්න. රූපජේතේ රූප. ශ්වේත ඕෂ්ණ ආදී විරුද්ධ ප්‍රත්‍යයන් නිසා විකාර භාවයට පත්වන්නේ රූපයි. කොහේ ළමයි පන්තියට සහභාගී වෙනවද දන්නේ නැත. කොහේ ළමයි පන්තියට සහභාගී වෙනවද මම දන්නේ නැත. මට ඒක අවශ්‍යත් නැත. පහතරට ඉන්න ළමයි නැත්තම් මම මාඩම කරන්නේ මම LPT සිටනේ LPT ඉන්න ළමයි එහෙම නැත්තම් මේ ගාල්ල මාතර ප්‍රදේශවල ඉන්න ළමයි යනවා නුවර එළියේ නුවර එළියේ ළමයි ගිහිල්ලා තියෙනවා නම් හරිද ඔය ළමයි නුවර එළියේ ගිහිල්ලා තියෙනවා නම් නුවර එළියට යනකොටම මොකක්ද ඇති වෙන්නේ කියලා පොඩ්ඩක් හිතන්න පුතේ ඇඟ රැලි වැටෙනවා මම ටිකක් මේවා වෙනවා ස්ටෝල් පැලෙනවා සීතල හැදෙනවා අනේ සීතල නිසා අන්න අපේ ශරීරයේ විකාර භාවයටපත් වෙනවා තමාට සතියක් විතර ඉඳලා ස්ටෝල් පැලෙනවා මේ අතපය ඔක්කොම සුදු වෙනවා සමහරවිට කබර වාගේ වෙනවා මේ හැම ගොරෝසු වෙනවා ඇයි ඒක විකාර භාවයට වෙනසටපත් වෙනවා සීතල නිසා උෂ්ණ පළාතකට යනකොටත් එහෙම වෙනවා සමහර විට විනාශ වෙනවා මේ වෙනස් වෙනවා සීත උෂ්ණ ආදී වෙනස් වෙනවා පොඩි පැලයකට පොල් කට්ටක් කරගෙන වහන්න පොඩි පැලයකට පොල් කට්ටකින් වහන්න සතියක් ගිහිල්ලා අරින්න බලන්න ඒක විකාරයට වෙනස් වෙලා ඒක වෙනස් වෙලා ඇයි සීත උෂ්ණ ආදී වැදෙන්නේ නැති නිසා ඒක සමහර විට වෙනස් වෙනවා දැන් සමහරට හුලඟට අවුව වැස්ස තියෙනකොට ඒ අවුවට පැලයක් පැලවෙනවා නම් අවුව නැති වුණොත් මැරෙනවා වතුර ඕනේ නම් වතුර නැති වුණොත් මැරෙනවා ඇයි ඒ සීත උෂ්ණ ආදී විකාරයටපත් වෙනවා අපේ ශරීරය ගැනනේ මම කිව්වේ නියුරේලියනකොට එහෙම නැත්නම් ඔය දුර පළාත් වල ඉඳලා දැන් ඒක තේරෙනවානේ සාමාන්‍ය කඩු ගන්නාම කන්ද නැගිනකොට තමයි සීතල තේරෙන්නේ විනාශ භාවයටපත් වෙනවා මේක හිරි වැටෙනවා අර ජර්සිද මොනවද දානවා කන් වහ ගන්නවා මේක ඒව කරනවා ඇයි ඒක අපේ ශරීරයේ වෙනස් භාවයෙන් සීතල නිසා වෙනස් වෙනවා එහෙ ඉන්න කට්ටිය උඩට ඉන්න කට්ටිය තමයි ගාල්ල මාත්‍රට අවුරුලා ඉන්නේ බෑ අපෝ ඒ කට්ටිය කොහොමද ඉන්නේ දවසට දෙපාරක් නාන්නවා අයියෝ මේක ආකාරයෙන් කියන්නේ අන්න සීත උෂ්ණ ආදී විකාර භාවයටපත් වෙන විකාරය කියලා කියන්නේ අපි කරන විකාර නෙවෙයි විකාර කියන්නේ අපි කරන විකාර නෙවෙයි අත් වශයෙන්ම වෙනස් වෙනවා කියන එකට මේ විකාර අන්න එතකොට අභිධර්ම පිටකයේදී රූප පරමාර්ථය රූප බෙදලා තියෙනවා කොටස් 28කට ඒ 28ක් දුවේ පුතේ මෙන්න මේ විදිහට කොටස් කරනවා දැන් අපි ඔක්කොම මේ කොටස් කරානේ චිත්ත කාණ්ඩයේදී චිත්ත කාණ්ඩයේදී වෙනස් අපි මේ කොටස් කරානේ දැන් ඉස්ලාම අභිධර්ම පිටකයේ අභිධර්මයේදී චිත්ත චෛතසික රූප නිබ්බාන කියලා කොටස් 4කට බෙදුවා ඊළඟ චිත්ත කාණ්ඩයේදී සිත් කාමාවචර සිත් මෙච්චරයි රූපාවචර සිත් මෙච්චරයි අරූපාවචර සිත් මෙච්චරයි ලෝකෝත්තර සිත් මෙච්චරයි ඊළඟ කාමාවචර සිත් ආයසරයක් වෙනස් මේ බෙදා දැක්කුවා ඒ විදිහට රූප පරමාර්ථයේදී රූප විදියටත් මෙන්න මේ ආකාරයෙන් බෙදා දක්වා තියෙනවා ලියා ගන්න මහා භූත රූප 4 මහා භූත රූප 4යි ප්‍රසාද රූප 5යි ලියා ගන්න
විෂය රූප 4යි විෂය රූප 4යි භාව රූප 2යි භාව රූප 2යි අගය රූප 1යි ජීවිත රූප 1යි ආහාර රූප 1යි ආහාර රූප 1යි පරිච්ඡේද රූප 1යි පරිච්ඡේද රූප 1යි විඤ්ඤාත රූප 2යි විඤ්ඤාත රූප 2යි විකාර රූප 3යි ලක්ෂණ රූප 4යි ලක්ෂණ රූප 4යි ඔන්න කොටස් විදියට 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 11කට බෙදලා තියෙනවා 11කට මතකද දන්නේ නැත චෛතසික බෙදාපු ආකාරය මතකයි කබචිත සාධාන ප්‍රකීර්ණ අකුසල සෝබන විරති අප්පමඤ්ඤා පඤ්ඤාක ලබ්බ පගින්නක අකුසල සෝබන අනේ වගේ මේකත් මම කියාගන්න මහා භූත රූප 4යි පසාද රූප 5යි විෂය රූප 4යි භාව රූප 2යි අජ රූප 1යි ජීවිත රූප 1යි ආහාර රූප 1යි පරිච්ඡේද රූප 1යි විඤ්ඤාති රූප 2යි විකාර රූප 3යි ලක්ෂණ රූප 4යි ආයින ලියාගන්න නාඩියට එන්න මහා භූත රූප 4යි ප්‍රසාද රූප 5යි හාමුදුරුවනේ ඔව් කියන්නේ අර ආහාර රූප කියන එකට පස්සේ මොකක්ද තියෙන්නේ? පරිච්ඡේද හරි. ඒකට වඩා ගන්න පොඩ්ඩක් ආහා පරිච්ඡේද පරිච්ඡේද රූප 1යි විඤ්ඤාති 2යි විකාර 3යි ලක්ෂණ 4යි ලියාගන්න හරි ලියාගන්නද එහෙමයි හාමුදුරුවනේ. මේකෙන් මුල් 18 මහා භූත රූප 4යි ප්‍රසාද රූප 5යි 9යි විෂය රූප 4යි 13යි භාව රූප 2යි 15යි හදේ රූප 1යි 16යි ජීවිත රූප 1යි 17යි
ආහාර රූප එකයි 18යි. මෙන්න මේ රූප 18. ඒවට කියනවා නිෂ්පන්න රූප කියලා. ඈ ආහාර රූප ළඟට එනකල් මේ ටිකට කියනවා නිෂ්පන්න රූප. මේවට කියනවා නිෂ්පන්න රූප. මේ යටට කියනවා හතර වෙන 7යි 7යි 18යි 10යි. ඔව් 1යි 5යි 10යි. මේ 10ට කියනවා මේ ටිකට මේකත් එක්ක මේ ටිකට කියනවා නිෂ්පන්න රූප අනිෂ්පන්න රූප කියලා. නිෂ්පන්න රූප අනිෂ්පන්න රූප. ඒකල් ලියාගන්න. ඒකෙන් කොටස් වෙන ආකාරය පුතේ කිව්වේ. මේ විදියට බෙදලා මුලින් එන 18 4යි 5යි 9යි 9යි 4යි 13යි 13යි 2යි 14යි 15යි 4යි 5යි 9යි 9යි 13යි 14යි 16යි 17යි 18යි මේ 18ට කියනවා නිෂ්පන්න රූප කියලා. මෙතන 18ක් තියෙනවා. මේ 18ට කියනවා නිෂ්පන්න රූප කියලා. ඊළඟට ඉතිරි 8ට කියනවා අනිෂ්පන්න රූප කියලා. නිෂ්පන්න රූප අනිෂ්පන්න රූප. මම ඒකට හේතුවක් කියන්නේ එහෙම කියන්නේ. නිෂ්පන්න රූප කියලා කියන්නේ නිෂ්පන්න කියලා කියන්නේ හේතු ප්‍රත්‍යයන් නිසා හට ගන්නා රූප. නිෂ්පන්න රූප කියනවා හේතු ප්‍රත්‍යයන් නිසා හට ගන්නා රූප. නිෂ්පන්න රූප කියනවා හේතු ප්‍රත්‍යයන් නිසා හට ගන්නා රූප. හේතු ප්‍රත්‍ය මම පස්සේ කියන්නේ. අමතක කරොත් අහන්න හොඳේ. නිෂ්පන්න රූප කියනවා හේතු ප්‍රත්‍යයන් නිසා හට ගන්නා රූප. හේතු ප්‍රත්‍ය කියනවා ඒ හේතු ප්‍රත්‍ය නිසා හට ගන්න රූප වලට කියනවා නිෂ්පන්න රූප. අනිත් අතට කියනවා අනිෂ්පන්න රූප කියලා හේතු ප්‍රත්‍යයන් නැතිව හට ගන්නා රූප. හේතු ප්‍රත්‍යයන් නැතිව හට ගන්නා රූප. අනේ කොටස් දෙකකට බෙදෙන ප්‍රධාන වශයෙන් නිෂ්පන්න රූප. නිෂ්පන්න කියලා කියන්නේ හේතු ප්‍රත්‍යයන් නිසා හට ගන්නා රූප. අනිෂ්පන්න කියලා කියනවා හේතු ප්‍රත්‍යයන් නැතිව හට ගන්නා රූප. ඊළඟට මේ පුතේ මේ මහා භූත රූප මේ හතරට කියනවා මහා භූත රූප. මෙතන විදිය හතරක් තියෙනවනේ. මේ විදිය හතරට කියනවා උපාදාය රූප. මම ඒක හොඳට ලස්සනට ලියන්න. තේරෙන්නේ නැහැ නැත්තම්. මම නැවත වාරක් මේක ප්‍රයෝගී කරගෙන ලියන්න. කාලේ ගියාට කමන්න ඔය ළමයිට තේරෙන්න ඕන නිසා එක රූලකට එන්න මම ලියන්න. මහා භූත රූප මහා භූත රූප පසාද රූප විෂය රූප භාව රූප පදේ රූප
ජීවිත රූප ආහාර රූප පරිච්ඡේද රූප විඤ්ඤාති රූප විකාර රූප ලක්ෂණ රූප මහා භූත රූප 4යි පසාද රූප 5යි මේවා 4යි භාව රූප 2යි අධේ රූප 1යි ජීවිත රූප 1යි ආහාර රූප 1යි පරිච්ඡේද රූප 1යි විඤ්ඤාති රූප 2යි විකාර රූප 3යි ලක්ෂණ රූප 4යි මේකෙන් ආහාර රූප දක්වා මේ 18ට කියනවා නිෂ්පන්න රූප නිෂ්පන්න රූප කියලා කියන්නේ හේතු ප්‍රත්‍යයන් නිසා හටගන්නා රූප මේකට කියනවා මෙහි 10ට කියනවා අනිෂ්පන්න රූප අනිෂ්පන්න රූප කියලා කියන හේතු ප්‍රත්‍යයන් නැතිව හටගන්නා රූප ඊළඟට මේ 4ට කියනවා මහා භූත රූප මේ 24ට කියනවා ලියාගන්න ඕටි උපාදාය රූපය මේ 24ට කියනවා උපාදාය රූපය ඔන්න රූප 28 ළමයි බෙදෙන ආකාරය මහා භූත රූප පදාර්ථ රූප විෂය රූප භාව රූප ආදී රූප ජීවිත රූප ආහාර රූප පරිච්ඡේද රූප විඤ්ඤාති රූප විකාර රූප ලක්ෂණ රූප මුලින් එන 18 නිෂ්පන්න රූප ඊළඟ 10 අනිෂ්පන්න රූප නැවකට ආහන පුළුවන් නිෂ්පන්න රූප කීයද නිෂ්පන්න රූප 18යි අයි මේවට නිෂ්පන්න රූප කියලා කියන්නේ හේතු ප්‍රත්‍යයන් නිසා හට ගන්නා නිසා හේතු ප්‍රත්‍ය පස්සේ එනවා අනිෂ්පන්න කියලා කියන්නේ හේතු ප්‍රත්‍යයන් නැතිව හට ගන්නා රූප ඊළඟ තවත් ප්‍රභේදයක් තියෙන බෙදියමක් තියෙනවා මුලින් තියෙන රූප 4 පඨවි ආපෝ තේජෝ වායු මේ 4 මහා භූත රූප ඉතින් මහා භූත ඒ 4ට කියනවා මහා භූත රූප කියලා ඊළඟට කියනවා උපාදාය රූප කියලා ඇයි මේවට උපාදාය රූප කියන්නේ මේවට උපාදාය රූප කියලා කියන්නේ මහා භූත රූප නිසා හට ගන්නා රූප උපාදාය රූප ඒක ලියාගන්න මහා භූත රූප නිසා හට ගන්නා රූප උපාදාය ඔන්න රූප වල බෙදීම් ක්‍රමය තමයි ඔය කිව්වේ දැන් ඔය ජූලට පුතාලට කියාපු කාරණේ වැටහෙන්නට ඇති. රුප්පතීතේ රූපං චේතෝස්ම ආවිකා ආදී විරුද්ධ ප්‍රත්‍යයන් නිසා රූප නැමෙ චේතෝස්ම ආදී විකාර ප්‍රත්‍යයන් නිසා විකාර ප්‍රත්‍යයන් නිසා හටගන්නා රූප මේ රූප පරමාර්ථය රූප කියලා කියන්නේ චේතෝස්නාදී විරුද්ධ ප්‍රත්‍යයන් නිසා හටගන්නා රූප තමයි
ඒවා රූප කියලා කියන්නේ. එතකොට ඒ රූපපතිති රූපං සීත උෂ්ණාදී විකාර භාවයන්ට පත් වෙන වෙනස් වෙන්නපත් වෙනවා. සීතල නිසා උෂ්ණාදී මම ඒක විස්තර කරනවා. එතකොට මේ රූප 28 මෙන්න මේ ආකාරයෙන් කොටස් වලට බෙදුවා. කොටස් වලට බෙදලා ඊළඟට තියෙන බෙදීම් තමයි මේ කෙර නිස්පන්න රූප අනිස්පන්න රූප මහ භූත රූප උපාදාය රූප. මේකේ බෙදීම් දෙකයි. මේ නිස්පන්න රූප අනිස්පන්න රූප 18යි 10යි ඊළඟට මහ භූත රූප 4යි උපාදාය රූප 28යි. උපාදාය කියලා කියන්නේ මහා භූත රූප නිසා හට ගන්නා රූප උපාදාය රූප. අන්න හරි. තේරුනේ නැත්නම් අහන්න මොකක් හරි. මොකක් හරි නෙවෙයි පාඩමට සම්බන්ධය. මම ඔයාලට දැන් වැඩක් දීලා ඇති. බ්‍රහ්ම විහාරවල පිළිබඳව උගන්වනකොට අය මේවා හතර බ්‍රහ්ම විහාරවලට අයිති නැති මේ මෙතෙන්දී හතරම නොකියුවේ මොකද කියන්නේ ඒක පිළිබඳව කරුණ හොයාගෙන ඉන්නේ කිව්වා කරුණ හොයාගෙන ඉන්නේ අපිට මේ දෙක කොහෙදී හරි හම්බ වෙලා තියෙනවා කිව්වා ඒ හම්බෙච්ච තැන හොයාගෙන ඉන්නේ එකක් ඒක තමයි කල යුතු කාර්යය ඒක නිසා මෙන්න මේකෙත් තේරෙන්නේ නැත්නම් දැන් ඇහුවට කමක් නැත්නම් විනාඩි දෙක තුනක් තියෙනවා එතකොට ඒ කාල සීමාව ඔයත් ළමයි වෙන්නේ වෙන් කරන්න පුළුවන් එහෙම නැත්නම් මම අදට පාඩම නවත්තනවා ඊළඟට දෙන නිබ්බාණය දැන් මේක කියන්න මේක ඇත්තට අමාරු නෑ මේ කියන 28 මේවා කරගන්න පුළුවන්. දැන් මේවා එක එකනේ තියෙන මේවා ඇත්තට ප්‍රශ්නයක් නෑ මේ පරිච්ඡේද ආහාර ජීවිත හදේ භාව ඒවා ඔක්කොම භාව රූපණ දෙකක් තියෙනවා. මේවා කරගන්න පුළුවන්. ඒ නිසා කතාවක් නැත්තේ ප්‍රශ්නයක් නැහැ කියන එකයි මට තේරෙන්නේ. ඒක නිසා ළමයි කමක් නැහැ කවදා හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න මං කියන්නේ ගෲප් එකට දාන්නේ කියලා ඉතින් ඒක නිසා මේක දැන් ඉන්ටර්නෙට් එකෙන් ඔය ළමයට පාඩම දැන ගැනීමට හැකියාව තියෙනවා ඉතින් ඒක නිසා අදට පාඩම මෙතකින් නිමාවටපත් කරනවා සහභාගී වුණු ඔය ළමයි හැමදෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමි මම නිහඬ වෙනවා සැමට සම්මා සම්බුදු සරණයි තෙරුවන් සරණයි හාමුදුරුවනේ හරි තෙරුවන් සරණයි